අයිබෝවන් සුවදායි උදෑසනක් අද මාර්තු මාසේ 24 වෙනිදා බදාදා දවස අද දවසේත් අපි අලුත් දවසක් සජීව වැඩසටහන මේ විදිහට ආරම්භ කරන්නට තමයි සූදානම් වෙන්නේ. මිනිස්සු හරිම පුදුමාකාරයි. විවිධ ජාතියේ මිනිස්සු අපිට විවිධ වූ තැන් වලින් හමු වෙනවා. ඇත්තටම තවත් කෙනෙක් ජීවිතේ ඉහළට යනකොට තවත් කෙනෙක්ට දරා ගන්නට බෑ. ඒක තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. ඉතින් අද සමාජය ගත්තාම බොහෝ දෙනෙක් තුල මේ ඊර්ෂ්‍යාව කියන දේ තියෙනවා. ඉතින් ඇත්තටම තවත් කෙනෙක්ට ඊර්ෂ්‍යා කරනවාද එහෙම නැත්නම් ඔහුගේ දියුණුව දැකලා ඔහුට සතුටු සිතින් තොටු සිතින් යුතුව මොනවා හරි ආශිර්වාදාත්මක ප්‍රකාශයක් කරනවද කියන එක සිදු වෙන්නේ ඔබේ අතින්. ඒ නිසා කෙනෙක්ට ඊර්ෂ්‍යා කරනවට වඩා තවත් කෙනෙක්ට ඔහු ආපු ගමන ගැන සතුටු වෙලා ඔහුව දිරිමත් කරන එක තමයි වටින්නේ. ඉතින් ආත්මාර්ථය පසකලා පරාර්ථය පෙරදරිව ජීවත් වෙන්නට ඕනේ කාලයක් තමයි මේ කාලවකවානුව. ඉතින් ආත්මාර්ථය පසකලා පරාර්ථය ඉස්මතු වන හොඳ අලුත් සුවදායි දවසක් ඔබට අද දවසේ ප්‍රාර්ථනා කරනවා. ගෙවුණු පැය 24 පත්තරවල තියෙන දේවල් අපි අද දවසේත් තෝරාගෙන ඔබට ඉදිරිපත් කරන්නට සූදානම්. ගෙවී ගිය පැය 24 කොහොමද රටේ සිදු වුණ සිදුවීම් මේ සියල්ල අද දවසේ ජාතික පුවත්පත්වල පළ වී තිබෙනවා. ඒවා අපි මෙලෙසින් තෝරාගෙන තිබෙනවා. අපි උදෑසනම අද අවධානය යොමු කරන්නේ මව්බිම පුවත්පත වෙතට. ඉතින් දැන් අපි දැක්ක මේ බොහෝ වෙලාවට වසවිස ආහාරයට ගන්න රටවල් අතරින් ප්‍රමුඛ ස්ථානයේ ලංකාවට හිමි වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ වසවිස පරිභෝජනය ලංකාව එන්න වැඩි වෙලා තියෙනවා. අපේ ආදි මුතුන් මිත්තන් මේ වසවිස පරිහරණය කළා දවුන් ඇත්තටම සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් තමයි ඔවුන් ඇත්තටම අතීතයේ සිදු කළේ. ඉතින් දැන් වෙනකොට මේ සියලු දේවල් වියකිලා ගිහිල්ලා මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක රටට අහිතකර වසවිස ආහාර රටට ඇවිල්ලා තියෙනවා. වස පොල් තෙල් රට හැමතැනම කන්ටේනර් 13කින් බෙදා හැරලා මව්බිම් පුවත්පතේ තමයි මේ සටහන අද තියෙන්නේ. අපි මෙලෙසින් උපුටා ගන්නවා. පිරිපහදු නොකළ පොල් තෙල් සහ පොල් තෙල් වෙනුවට ගෙන්වන ලද ආදේශක තෙල් වරායේ තිබෙන බවත් කන්ටේනර් 13ක බහලු එවැනි තෙල් පරීක්ෂා කර බැලීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු පිළිකාකාරක බව හෙළි වී තිබෙන බව සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධිකද සිල්වා මහතා සඳහන් කරනවා. ඉතින් මේ පොල් තෙල් පිළිබඳව පරීක්ෂණ වාර්තා ලැබෙන විට එම තෙල් තොගේ රට පුරා බෙදා හැර අවසන් නැතයි බුද්ධිකද සිල්වා මහතා ප්‍රකාශ කරන අතර සිංහල අලුත් අවුරුද්දට පෙර මෙරට වෙළඳ පොලේ සහ දැනට රේගුවේ පවතින විදේශීය රටවලින් ගෙන්වා ඇති පිරිපහදු නොකළ පොල් තෙල් ෆාම් තෙල් මිනිස් පරිභෝජනයට සුදුසු වේවාද යන පරීක්ෂණ පවත්වා ජනතාව දැනුවත් කරන ලෙස එම පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ රජයෙන් ඉල්ලීමක් කරනවා. සිංහල අලුත් අවුරුදු ඉලක්ක කරගනිමින් මෙරට අවශ්‍යතාවයට වඩා පිරිපහදු නොකර පොල් තෙල් තොග මෙසේ මෙරටට ගෙන්වා ඇති බව එම සංගමය වැඩිදුරටත් මේ ආකාරයෙන් ප්‍රකාශ කර සිටිනවා පෙන්වා දෙනවා. ඉතින් මේ පිළිකාකාරක පොල් තෙල් මේ වෙනකොට වෙළඳ පොලේ තියෙනවා. ඔබ පොඩ්ඩක් විමසිල්ලෙන් විමතියෙන් යුතුව භාණ්ඩ පරිභෝජනයට ලක් කරද්දී මේ පොල් තෙල් මිලදී ගද්දී ඒ ගැන අවධානය යොමු කරන්න. ඒත් එක්කම බුද්ධ ආගමට එරෙහිව පොත් ගහන අයට නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා කියලා ඔන්න අද මව්බිම පුවත්පතේ මුල් පිටුවේ සඳහන් වෙනවා. මෙලෙසින් අපි කෙරෙහි අවධානය යොමු කළොත් එහෙම බුදුදහමට සහ බුද්ධ චරිතයට අපහාස වන ආකාරයේ පොත්පත් පළ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බෞද්ධ ග්‍රන්ථ නියාමන පනතක් ගෙනීමට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. එවැනි අපහාසාත්මක එසේම අසත්‍ය හා හානිදායක බෞද්ධ පොත්පත් රැසක් ඇතැම් පුද්ගලයින් පළ කර තිබීම ඉන් බෞද්ධාගමට සහ බුද්ධ චරිතයට සිදුවන හානිය පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම පියවරගෙන තිබෙනවා කියලා තමයි මව්බිම් පුවත්පතේ සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම අමාත්‍යාංශයෙන් ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසන්නේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් මේ වෙනුවෙන් පතන බවයි. ඉතින් මේ වන විට මේ යම්කිසි පනතක් මේ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට නියමිතයි කියලා තමයි එතුමන් සඳහන් කරන්නේ. දැන් මේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. එම ධූරයේ වැඩ බැලීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන රුවන් සත්කුමාර මහතා පත් කර ඇතැයිද එම ආරංචි මාර්ග තවදුරටත් විස්තර කරමින් කියා සිටිනවා. ඒත් එක්කම දැන් මේ කොවිෂීල්ඩ් එන්නත ඇස්ට්‍රසෙනිකා එන්නත මේ වෙද්දින් එන්නත් කරණය සිදු කරමින් පවතින්නේ. ඒ එන්නතට හැරෙන්න තවත්
එන්නත් කිහිපයක් පිළිබඳව කතාබහට ලක් වුණා. සෞඛ්‍ය අංශ විසින් මේ එන්නත රටට ගේනවා කියලා. ඒ වගේ එන්නතක් ස්පුට්නික් එන්නත COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා රුසියාවෙන් ස්පුට්නික් එන්නත මිලියන 7ක් මෙරටට ගෙන්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින රැස් වූ කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලැබී තිබෙනවා. මෙම එන්නත් ඔකේ ගෙන්වීම සඳහා රුපියල් මිලියන 69ක් රජය විසින් වියදම් කරනවා කියලා තමයි අද මව්බිම පුවත්පතේ මෙලෙසින් සඳහන් වෙන්නේ. අපි අවධානය යොමු කරන්නේ දැන් දිවයින පුවත්පතට. වෑන්රියට යට කළ SI සහ තවත් අයෙක් මරුට එළවලු මුදලාලි අල්ලයි කියලා අද දිවයින පුවත්පතේ මුල් පිටුවේ සඳහන් වෙනවා. වැලිකඩ ආයුර්වේද වටරවුම ආසන්නයේදී ඊයේ දවසේ අලුයම සිදු වූ මාරක අනතුරකින් පොලිස් හදිසි ඇමතුම් අංශුවට අනුයුක්තව රාජකාරී කරමින් සිටි පොලිස් පරීක්ෂකවරයෙකු සහ සිවිල් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අධික වේගෙන් පැමිණි වෑන් රථය පාලනය කරගත නොහැකිව රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් පරීක්ෂකවරයා සහ සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු යට කරගෙන යාමෙන් මාරක අනතුර සිදු වී ඇති බව පොලිසිය සඳහන් කරනවා. අනතුර මියගොස් ඇත්තේ ගාල්ල පදිංචිව සිටි එක් දරුපියෙක් වන 50 හැවිරිදි මේ පොලිස් රාජකාරියේ යෙදී සිටි පුද්ගලයා කියලා තමයි අද සඳහන් වෙන්නේ. ඒත් එක්කම දැන් මේ ජාතික හැඳුනුම්පත් ලබා ගන්නට යම් කිසි අලුත් ක්‍රමවේදයක් නිර්මාණය වෙලා තියෙනවා. ජාතික හැඳුනුම්පත් ගැනීමට තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දිනයක් ඔන්න දැන් ලබා ගත යුතුයි. ඔබ ජාතික හැඳුනුම්පත ලබා ගන්නට ඔබට අවශ්‍ය නම් අනිවාර්යෙන්ම ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒ සඳහා දිනයක් ලබා ගන්නට ඕනේ. ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයන් තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශය වෙත ගොස් දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණීම අනිවාර්යයි. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ව්‍යානි ගුණතිලක මහතා ඊයේ දවසේ පැවසුවා. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මහජනතාව ඒකරාශී වීම වැළැක්වීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එක් දින සේවා සීමා කර අතර එය නුතුරු දිනකදීම යථා තත්ත්වයට පත් කරන තෙක් මෙය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා. සාමාන්‍ය සේවය යටතේ ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන් තම ඉල්ලුම්පත ග්‍රාම නිලධාරී මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශුවට යොමු කිරීමෙන් අනතුරුව ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කර ලියාපදිංචි තැපෑලෙන් ඉල්ලුම්කරු වෙත යොමු කරන බව ඒ මහතා වැඩිදුරටත් මේ ආකාරයෙන් සඳහන් කර සිටියා. ඒත් එක්කම දැන් මේ බස් රථවල ටයර් පරීක්ෂාව කියන්නේ මේ සියලු වාහනවල ටයර් පරීක්ෂාවක් මේ දවස්වල සිදු කරනවා. මොකද රියනතුරු බහුලව මේ දවස්වල සිදු වෙන නිසා බස් වල ටයර් පරීක්ෂා කිරීමේදී පොලිසිය දෙබිඩි පිළිවෙතක් කරගන්නවා කියලා ගැමුණු මහතාගෙන් චෝදනයක් තියෙනවා. බස් රථවල ටයර් පරීක්ෂාව කිරීම සඳහා පොලිසිය දෙආකාරයකට සිදු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජයරත්න මහතා ඊයේ දවසේදී සඳහන් කරනවා. පස්වර බස් රථ අනතුරෙන් පසු පොලිසිය පෞද්ගලික බස් රථවල ටයර් පරීක්ෂා කළත් ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ටයර් පරීක්ෂා නොකිරීම නීතිය දෙආකාරයකට ක්‍රියාත්මක කිරීමක් ලෙස ප්‍රකාශ කරන බවද විජේරත්න මහතා මෙලෙසින් කියා සිටියා. දැන් මේ රියනතුරු පිළිබඳව අපිට වැඩි වශයෙන් මේ දවස්වල කතා බහට ලක් කරන්නට වෙලා තියෙනවා. ගෙවී ගිය පැය 24 ගත්තාම රියනතුරු වලින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා ගත වූ පැය 24 තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ මාරක රියනතුරු වලින් පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එම අනතුරු වලින් පුද්ගලයන් 6 දෙනෙකු පෙරේදා මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයන් 3 දෙනා මීට පෙර සිදු වූ රියනතුරු වලදී බරපතල තුවාල ලබා රෝහල් ගතව සිට මිය ගොස් කියලා තමයි සඳහන් වෙන්නේ. එම අනතුරු වලින් පදිකයන් 2 දෙනෙකු ඒත් එක්කම යතුරු පැදිකරුවන් 3 දෙනෙකු සහ මගින් 3 දෙනෙකු ලෙස අදාළ පුද්ගලයන්ගේ මිය යාම මේ ආකාරයෙන් වාර්තා වෙනවා. ඒත් එක්කම දැන් මේ වාහන අංක තහඩු පිළිබඳව යම්කිසි කතා බහක් ඇති වුණා පහුගිය දවස් කිහිපේ. වාහන අංක තහඩුවෙන් පළාත් සංකේතය ඉවත් කරනවා කියලා අද දිනමින පුවත්පතේ සඳහන් වෙනවා. අපි මේ මෙලෙසින් උපුටා ගන්නවා. මෝටර රථවල අංක තහඩු පළාත් සංකේතය ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා දුම්රිය මැදිරි හා මෝටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. යනුව ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී පළාත් සංකේත ඉවත් කිරීමට ප්‍රසිද්ධ කරන බව රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් අල්විස් මහතා ප්‍රකාශ කර සිටිනවා. ඉතින් එතකොට දැන් ඔබේ රථවාහනේ WPNC අන්නේ පළාත් කේතය ඉදිරියේදී හැලෙන අලුතින් එන වාහන වලට බලමු මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපිට කියන්නට පුළුවන්. ඉදිරියේදී මේක කොහොමද මේ ගැසට් නිවේදනය නිකුත් වීමත් සමග කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක අපි ඔබට කියන්නම්. ඒත් එක්කම දැන් මේ
කටුනායක ගුවන්තොටේ වෛද්‍ය රසායනාගාර විදේශ සමාගමකට දීමේ යටිකූට්ටු වැඩපිළිවෙලක් පිළිබඳව රවි කුමුදේශ් මහතා හෙළි කරනවා. කටුනායක ගුවන්තොටුපළේ ඇති රසායනාගාරයේ ක්‍රියාකාරීත්වය ජාත්‍යන්තර සමාගමකට පැවරීමේ උත්සාහයක් හොර රහසේ ක්‍රියාත්මක වෙමින් පවතින බව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කර සිටිනවා. පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් සමහර ඉහළ බලධාරීන්ගේ මැදිහත් වීමෙන් මෙරටට ඉතා විශාල ලාභයක් උපයාගත හැකි අධි ආරක්ෂිත කලාපයක ඇති ගුවන් තොටුපළ රසායනාගාර ක්‍රමෙන් අඩපණ කිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් තීන්දුව කරමු ලබමින් හෝ එම පරිශ්‍රය දියුණු කිරීම සඳහා වන යෝජනා ක්‍රියාත්මක කිරීම කල් දමමින් තියෙනවා කියලා තමයි රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ. දැන් මේ කොවිඩ් ලංකාවෙන් යම් කිසි ආකාරයකට යම් කිසි මට්ටමකට කොවිඩ් ආසාදන තත්ත්වය පහව යමින් තිබෙනවා. කොවිඩ් නැතත් මුව ආවරණ පළඳින්නට අවශ්‍යයි කියලා නිරන්තරයෙන්ම අපිව දැනුවත් කරනවා. කොවිඩ් නැතත් මුව ආවරණ දැමිය යුතු තත්ත්වයක් කොළඹ මහනුවර වායු දූෂණය ලෝකයේ සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මට්ටමටත් ඉක්මව ගොස් තිබෙනවා. මේ වායු දූෂණය පිළිබඳව කතා කරද්දී අපි දැක්කා මේ වායු දූෂණය වැඩි වශයෙන්ම මේ කොළඹ දිස්ත්‍රික්කය තුල සිදු වෙනවා කියලා. අපි මේ පරිසර ඇමති මහින්ද අමරවීර මහතා තමයි මේ ප්‍රකාශය කියන්නේ. කොළඹ මහනුවර නගර ආශ්‍රිතව පවතින වායු දූෂණ මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් නිර්දේශිත මට්ටමට පවා ඉක්මව ගොස් ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙලෙසින් ප්‍රකාශයක් නිකුත් කරමින් සිටිනවා. වායුගෝලයේ ශුද්ධ අංශු වර්ග මීටරයකට මයික්‍රෝග්‍රෑම් 50කට අඩු මට්ටමක පැවතිය යුතු යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වී ඇතත් ඇතැම් අවස්ථාවල කොළඹ හා මහනුවර දිස්ත්‍රික්කවල වායුගෝලයේ ශුද්ධ අංශු ප්‍රමාණය වර්ග මීටර මයික්‍රෝග්‍රෑම් 150ත් 165ත් දක්වා ඉහළ යන අවස්ථා තියෙනවා කියලා තමයි එතුමන් සඳහන් කරන්නේ. ඉතින් කොහොම වුණත් මේ මුව ආවරණ පැළඳීම අපිට මොනතරම් අපේ සෞඛ්‍යයට හිතකරද කියන කාරණය ඔන්න ඔබට දැන් හිතන්නට අපි ඉඩ තබමින් අපි ඒ පුවත එලෙසින් නිමවටපත් කරනවා. ඒත් එක්කම මේ දැන් මේ දවස්වල වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැසි බර කාලගුණ තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරියේදී වැසි සහිත කාලගුණ තත්ත්වයක් තමයි තියෙන්නේ. දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි ඇති වෙනවා කියලා සඳහන් වෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සබරගමුව බස්නාහිර දකුණ වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවන්නට පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවන්නට පුළුවන් කියලා කියනවා. පොත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා ගාල්ල සිට හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 දක්වා වැඩිවන්නට පුළුවන්. මේ අතර මුහුදු ප්‍රදේශය විටින් විට තරමක් රළුවන්නට පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එලෙසින් සඳහන් කරමින් ඉන්නවා. අපි අවධානය යොමු කරන්නේ අරුණ පුවත්පත වෙතට. සහල් වැඩිමිලට වික්කොත් දින 14ක් රිමාන්ඩ් කළ යුතුයි. එහෙම නැත්නම් රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ යුතුයි. පාරිභෝගික අධිකාරියේ පනත වෙනස් කරන ලෙස තමා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කළ බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියනවා. වී මිලදී ගැනීමේ කටයුත්ත ඇතුළත බරපතල ප්‍රශ්න ගණනාවක් තිබෙන බව ඔහු සඳහන් කරනවා. අප්‍රේල් 5 වෙනිදා සිට නාඩු සහල් කිලෝවක් සතොස සහ සමෝපකාර සමිති හරහා රුපියල් 97කට ලබා දෙන බව ඔහු පවසනවා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා පාරිභෝගික අධිකාරියේ තිබෙන පනතින් වැඩක් නැහැ. සහල් වැඩි මිලට වික්කොත් දඩය ලෙස ගහන්නේ රුපියල් 2500යි. වී මෝල් හිමියා දඩයට අමතරව පෙරකදොරුවාගේ රුපියල් 2500ක් ගෙවනවා. සහල් වැඩි මිලට විකුණනවා නම් දින 14ක් බන්ධනාගාර ගත කළ යුතුයි. මේ පනත් වෙනස් කළ යුතුයි කියලා තමයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියන්නේ. ඉතින් කොහොම වුණත් පාරිභෝගිකයන් වෙනුවෙන් සහන ලබා දීම අවශ්‍යයි. මොකද මේ උත්සව සමයත් එක්ක දැන් මිනිස්සු බලාපොරොත්තුෙන් ඉන්නවා කො මොනවද රජය විසින් අපිට දෙන සහන. දැන් මේ බඩු මල්ලක් ලබා දෙනවා කියලා කිව්වා. අපි බලමු ඒක හම්බ වෙයිද? එහෙම නැත්නම් දැන් මේ සහල් මිල යම්කිසි පාලන තත්වයකට දැන් අප්‍රේල් මාසේ 5 වෙනිදා ඉඳලා නාඩු සහල් කිලෝවක් සතොසෙන් සහ සමෝපකාර සමිති වලින් පමණයි රුපියල් 97කට ලබා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට සාමාන්‍ය වෙළඳපොලේ මේ මිලට සහල් ගන්නට හැකියාවක් නැද්ද? සහල් ගන්නට ඇයි ඒ සාමාන්‍ය වෙළඳපොළට ඇයි මේ 97ක මිලකට දෙන්න බැරිද මේ සහල් තොගේ? ඉතින් ඒත් එක්කම අපි බලමු කොහොමද මේ උත්සව සමයත් එක්ක යම් තාක් දුරට හෝ මේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුවීමක් සිදු වෙයිද කියලා.
ඒත් එක්කම වාර්තාව අධ්‍යයනය කොට සිංහරාජයේ වන විනාශය ගැන තීරණයක් ගන්නවා ඇමති මහින්ද අමරවීර මහතා තමයි මෙහෙම කියන්නේ. සිංහරාජ වනාන්තරයට අයත් භූමි ප්‍රදේශයක සිදුව ඇතැයි පැවසෙන වන විනාශය පිළිබඳව සවිස්තර වාර්තාවක් මේ සතියේ තමා වෙත ලැබෙනු ඇතැයි පරිසර ඇමති මහින්ද අමරවීර මහතා ඊයේ දවසේදී පැවසුවා. මෙහි අක්කර 6ක හෝ පුද්ගලයෙකු ප්‍රශ්නයක් අදාළ නොවන බවත් වාර්තා අධ්‍යයනය කොට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා. ඉතින් කොළඹ විජේරාම්පාරේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ ඊයේ පැවති උත්සවයකදී මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නයකට තමයි මෙතුමා මෙලෙසින් පිළිතුරු ලබා දීලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් අපි බලාපොරොත්තුෙන් ඉන්නවා මේ වන විනාශයට එරෙහිව මේ අපේ මව්බිමට හරිත ජයමක් කවද්ද නිර්මාණය වෙන්නේ, මේ වන විනාශය නවතින්නේ කවදාද? අපි එතෙක් විමසිල්ලෙන් ඉන්නවා. ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිමෙන් සිදු කරමු කියලා අපි මිනිස්සු විදියට එකතු වෙන්නට ඕනේ මේ වන විනාශයට එරෙහිව. ඒත් එක්කම මේ කොවිඩ් පිළිබඳව කතා කරද්දී දැන් කොවිඩ් රෝගීන් යම්තාක් දුරට වාර්තා වීමේ අඩුවක් තිබෙනවා. මඩබද්දර වතුයායේ නිවාස 18කට ස්වයං නිරෝධායනයක් කියලා අද මව්බිම් පුවත්පතේ සඳහන් වෙනවා. බලන්ගොඩ රාජ්‍ය වැවිලි සමාගම යටතේ පාලනය වන ගලතුර රාජ්‍ය වැවිල්ලේ මඩබද්දර කොටසේ වතු නිවාස 18ක් මාර්තු 22 වෙනිදා සිට ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. පසුගිය දින කිරියල්ල ඉඩංගොඩ නගරයේදී අහඹු ලෙස පුද්ගලයන් 100ක් PCR කළ අවස්ථාවේ PCR පරීක්ෂණයට ලක් වූ ඉඩංගොඩ නගරයේ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන ගලතුර රාජ්‍ය වතුයායේ පදිංචි අයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමග තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒත් එක්කම පිටරටින් ලංකාවට ආපු 40කට කොවිඩ් ආසාදනය වෙලා. කොවිඩ් ආසාදිත පුද්ගලයන් 314 දෙනෙකු ඊයේ දිනේදී මෙරටින් හඳුනාගෙන ඇති බව, ඒ අතරින් පුද්ගලයන් 40 දෙනෙකු විදේශීය ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයන් ලෙස වාර්තා වන බව කොවිඩ් පැතිරියාම් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා. එම පිරිස අතර සිටි පුද්ගලයන් 274 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වන බව මධ්‍යස්ථානය පවසනවා. ඒ අතරින් වැඩිම පිරිසක් හඳුනාගෙන ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් බව, එම පිරිස 52ක් බව මධ්‍යස්ථානයේ සඳහන් කරනවා. ආසාදිතයින් 59 දෙනෙකු කළුතර ගම්පහ යන දිස්ත්‍රික් වලින් වාර්තා වන බව, සෙසු ආසාදිතයින් 163 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික් වලින් වාර්තා වන බවද එම මධ්‍යස්ථානයේ පෙන්වා දෙනවා. කොහොම වුණත් කොළඹින් රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය දැන් ඔබට නිත්‍ය වශයෙන්ම කියන්නට පුළුවන් යම්කිසි අඩුවක් තියෙනවා කොළඹින් කොවිඩ් රෝගීන් වාර්තා වීමේ. ඉතින් කොහොම වුණත් කොළඹින් තමයි වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වුණේ. ඇත්තට මේක නම් හොඳ දෙයක්. දැන් මේ කොළඹින් රෝගීන් වාර්තා වීමේ අඩුව අපිට දකින්නට ලැබීම. ඒත් එක්කම සෑම ගමකටම පරිසර කමිටුවක් ලබා දීමේ බලාපොරොත්තුවක් ඇමති මහින්ද අමරවීර මහතාගේ තියෙනවා කියලා මේ අද මව්බිම් පුවත්පතේ සඳහන් වෙනවා. සෑම ගමකටම පරිසර කමිටුවක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවායි පරිසර ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට කොහොම වුණත් ඇත්තටම මේ පරිසර කමිටුවක් නිර්මාණය වුණාටම මදි. මේ වෙනුවෙන් ඒ පරිසර කමිටුව නිර්මාණය වුණාට පස්සේ ඒවයින් නීති ක්‍රියාත්මක කරන්නට ඕනේ. හැම ගමකම ඉන්නට ඕනේ මේ පරිසර විනාශයට එරෙහිව කතා කරන පුද්ගලයන්. ඉතින් එහෙම වුණොත් මේ පරිසරය සුරකින්නට හැකියාව ලැබේ. ඇත්තටම ඊටමත් හොඳ වැඩපිළිවෙලක්. ඒක හරියට ක්‍රියාත්මක වුණොත් හොඳ වැඩපිළිවෙලක් කියලා අපිට ඒක කියන්න පුළුවන්. ඒත් එක්කම ඩෙන්ගු රෝගය පිළිබඳව කතා කරද්දී අපි නොදැනුවත්වම ඩෙන්ගු රෝගය මේ දවස්වල ව්‍යාප්ත වෙනවා. ඩෙන්ගු මට්ටු කරන්න ලක්ෂයක බලෑනියක් කියලා අද අරුණ පුවත්පතේ සඳහන් වෙනවා. ඩෙන්ගු මදුරුවා මර්ධනය කිරීමට මේ පිරිමි මදුරුවන් ලක්ෂයක් පළමු වරට පරිසරයට මුදා හරින බව කැලණිය විශ්වවිද්‍යාලයේ අනුක වෛද්‍ය විද්‍යා ඒකකයේ මහාචාර්ය මේනක හපුගොඩ ප්‍රකාශ කරනවා. වන්ද්‍යාකරණයකට ලක් කළ පිරිමි මදුරුවන් ලක්ෂයක් පළමු වරට මේ ආකාරයෙන් පරිසරයට මුදා හරිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ මදුරුවන් එළඹෙන 29 වෙනිදා පළමු වරට ගම්පහ කඩගහමුල්ල ප්‍රදේශවේදී පරිසරයට මුදා හරින බව සඳහන් කරනවා. ඉතින් ඇත්තටම මේ ඩෙන්ගු රෝගය අපට නොදැනුවත්වම දවසින් දවස ඩෙන්ගු රෝගීන් වාර්තා වෙනවා. ඉතින් කොහොම වුණත් මේ ඩෙන්ගු රෝගීන්ුත් ආරක්ෂා වෙන්නට ඕනේ. කොවිඩ් වලට වඩා බරපතල දෙයක් මේ ඩෙන්ගු රෝගීන් නැත්තම් සිදුවේවි, මරණ සංඛ්‍යාවක් සිදුවේවි. මොකද දැන් කොවිඩ් රෝගීන්ට වඩා පහුගිය මාස කිහිපයේ රියානතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් ප්‍රමාණය දැන් යම්තාක් දුරට වැඩි වෙන්නට ඉඩකඩ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා
මේ සියලු දේවල් වලින් අපි ආරක්ෂා වෙන්නට ඕනේ, පරිස්සම් වෙන්නට ඕනේ කියන දේ ඔබට මතක් කර දෙනවා. කොළඹ නගරයේ කොවිඩ් එන්නත ලබා දීමේදී සිදු වූ අක්‍රමිකතා සෙවීමට සූදානමින් ඉන්නවා. කොළඹ මහනගර සභාව තුළ කොට්ටාශ 15ක COVID-19 එන්නත ලබා දීම සඳහා එම එන්නත ලබා දීමේදී ඇති වූ අක්‍රමිකතා පිළිබඳව පැමිණිලි රාශියක් ලැබී තිබෙන බවත් එම එන්නත් ලබා දුන් පුද්ගලයින්ගේ නාමලේඛන කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙස කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිනී දිසානායක මහත්මිය කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ඊයේ පස්වරුවේ දැනුම් දුන්නා කියලා අද අරුණ පුවත්පතේ සඳහන් වෙනවා. ඉතින් එතනින් එහාට ගියාට පස්සේ දැන් මේ මත් උවදුර පිළිබඳව අපිට කතා කරන්නට වෙලා තියෙනවා වැඩි වශයෙන්. ඔබ පුවත්පතක් අරගෙන බලන්න දිනකට මත්ද්‍රව්‍ය කොපමණ ප්‍රමාණයක් ලංකාවෙන් සොයා ගන්නවද? ඇත්තටම පොලිසිය විසින් මෙන්න මේ ස්ථානයේ වැටලීමක් සිදු කරා, මෙන්න මේ හෙරොයින් ප්‍රමාණය අල්ලගත්තා, මෙන්න මේ ප්‍රමාණය අයිස් ප්‍රමාණයක් අද පොලිස් භාරයට ගත්තා සැකකරුවන් සමග කියලා පුවත්පත් ගණනාවක තියෙනවා. ඉතින් මේ මත් උවදුර තුරන් කරන්නට රජය විසින් STF හා නාකොටික් ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරලා තියෙනවා. පැය 24ක කාලයකදී මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ පුද්ගලයන් 110 දෙනෙකු අත්අඩංගුවට ගෙන තියෙනවා කියලා තමයි අද පුවත්පතේ සඳහන් වෙන්නේ. මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව විශේෂ මෙහෙයුම ආරම්භ කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා. මෙම මෙහෙයුමට අනුව ඊයේ උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 110 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කර සිටිනවා. ඉතින් මේ මත් උවදුර අපේ රටින් ඉක්මනට තුරන් වෙන්නට ඕනේ, තුරන් කරන්නට ඕනේ. වෙනුවෙන් රජය වැඩි වශයෙන් මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා, ක්‍රියාමාර්ග ගන්නවා. අපිට මේ දවස්වල පුවත්වල අහන්නට දකින්නට ලැබෙන දෙයක් තමයි මේ මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් වැටලීම් කරලා අල්ලගන්න එක. ඉතින් ඇත්තටම නැත්තම් මේ අනාගත පරපුර මේ මත්ද්‍රව්‍යයට භාජනය වෙන්නට පුළුවන්. ඒ නිසා පාසල් දරුවන් විශේෂයෙන්ම මේවට ඇබ්බැහි වෙන්නට පුළුවන්. ඇබ්බැහි වුණාට පස්සේ ඕන්න ඒ වගේ මුදා ගන්නට හැකියාවක් නැහැ. ඒ නිසා මේ ක්‍රියාන්විතයට අපි රජයට ස්තුතිය පුද කරන්නට ඕනේ. ඒත් එක්කම දැන් මේ පුරන් කුඹුරු අස්වද්දන වගා සංග්‍රාමය හෙට දවසේ ආරම්භ කියලා අද මව්බිම් පුවත්පතේ තියෙනවා. ශ්‍රී ලංකාව පුරා දිනක් තුල ගෝජන සේවා මධ්‍යස්ථාන 320කට අයත් අක්කර 28000ක පුරන් කුඹුරු අස්වැද්දීමට බලාපොරොත්තු වන බවත් දොම්පේ ගෝජන සේවා බල ප්‍රදේශයේ පමණක් පුරන් කුඹුරු අක්කර 140ක් අස්වැද්දීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරනවා. පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික සංග්‍රාමයේ පළමු පියවර හෙට ගම්පහ දොම්පේ ගෝජන සේවා බල ප්‍රදේශයේදී ආරම්භ කිරීමට නියමිතයි කියලා තමයි එතුමන් සඳහන් කර සිටින්නේ. ඉතින් කොහොම වුණත් අපේ රටින් දැන් පිට රටින් සහල් ගේනවට වඩා මේ සියලු දේවල් මේ පුරන් කුඹුරු අස්වද්වල අපේ රටට සහල් පිට රටින් අවශ්‍ය නැහැ. මේ ස්වයංපෝෂිත රටට මොකටද සහල් පිට රටින්. ඉතින් අපි අද දවසේ අලුත් දවසක් වැඩසටහන නිමවට පත් කරන්නට තමයි අපි සූදානම් වෙන්නේ. අද දවස ඔබට ජීවිතයේ බලාපොරොත්තු, ඒ වගේම ජීවිතයේ අධිෂ්ඨානයන් අරමුණු කරා යන්නට සුවදායි සුබ දවසක් වේවායි අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. නොයෙකුත් ආකාරයේ පුද්ගලයන් ජීවිතයට අද දවසේත් ඔබට මුණ ගැසේවි. හැම පුද්ගලයා සමග සතුටින් ඉන්න, කාටවත් ඊර්ෂ්‍යා කරන්නට යන්න එපා. ඔබම වෙන්න. ඔබට පුළුවන් ඔබේ ජීවිතය ජයග්‍රහණය කරන්න. ඔබම වුණොත් ඔබට ඔබේ ජීවිතයේ අරමුණු ඉලක්ක කරා ඔබේ ජීවිතය රැගෙන යන්නට හැකියාව ලැබෙනවා අනුමානයි. ඉතින් ඔබට ජයමඟ නාලිකාවෙන් අද දවසේ ඔබේ ජීවිතය ජය ගන්නට, ජීවිතයට හරි මඟ කියලා දෙන, අපි ඔබට ජාතියට නිවැරදි මාර්ගය පෙන්වා දෙන නාලිකාව විදිහට අපි සූදානම් අද දවසේ වැඩසටහන් රාශියක් ඔබට ගෙනෙන්නට අපි ආරාධනා කරනවා. අපත් සමගින් එකතු වෙන්න, ජීවිතයේ ජය ගන්නට ඔබට අද දවසේ වැඩසටහන් අපේ පෙළගැහි තිබෙන ආකාරය අනුව ධර්මදේශනාවන් සහ ඒ වගේම වැඩසටහන් රාශියක් ඔබ වෙනුවෙන් නිර්මාණය කර තිබෙනවා. අපි හෙටත් උදෑසන 6:30ට අලුත් දවසක් තුලින් හමු වෙන බලාපොරොත්තු වෙන අපි සමුගන්නවා. අදත් අපේ සජීව වැඩසටහනෙන් ඔබට සුවදායී දවසක්. ආයුබෝවන්.